කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි, බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කළ මහා පුණ්‍යානුමෝදනා පූර්වක පින්කම මහානුභාව සම්පන්න ඒ මහා පින්කම නිමාවටපත් කරලා ඒ පින නැවත මේ සිතෙහි මෙනෙහි කරමින් ඒ මහා පින් කන්දරාව සිතෙහි දරාගෙන සතියක් ගත කරලා අපි සතියකට පස්සේ ඔබව හමුවන සෙනසුරාදා දවස විවේකී දවස සජීවීව කතන්සු ලබතේ පඤ්ඤාම් ප්‍රඥා ලබන්නේ කිලසද වැඩසටහනින් මෙලෙස ආමන්ත්‍රණය කරන්නට සූදානම් වෙන්නේ. මේ ගෙවෙන සුළු මොහොත ඇති අපට ජීවිතේ පිනක් සිද්ධ කරගන්නට මේ සිදු කරන මහා පින අපේ ජීවිතයට වටිනාකම් එක් කරනවා. අපි පහුගිය කාලයේ මාර්තු මාසයේ දෙවනිදා සම්බෝධි වෙහෙරෙන් මේ උතුම් වූ පින්කම ආරම්භ කරන්නට පෙරහැර ආරම්භ කරපු දවසේ පටන් ඒ මහා පින්කම සිදු කරන භූමියට ගමන් කරපු මොහොත දක්වාම මගතෙබස රැඳී සිටමින් මේ උතුම් වූ පින්කම දැනෙතින් දැක ගන්නට ඕමනාවෙන් සිටි පිරිස කොයිතරම්ද කියන කාරණාව දැක්කා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ උදාවන සුළු මොහොතකදී පවා ඒ පිනක් සිද්ධ කරගන්නට සිත් තිබෙන මේ සංසාරයේ පුරුද්දක් තිබෙන පිරිස කොයිතරම්ද කියන කාරණාව අපට දකින්න පුළුවන්කම ලැබුණා. ඒ හැම දිනාගේම හිත තවත් සද්ධර්මයෙන් ආලෝකමත් කරන පින්වත් හෝරාවක අපට වර්තමානයේ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ගෙන ගිය මඟ වර්තමානයේ තුල ශක්තිමත් කරන මහා පින්කම් වෙනුවෙන් අපට නිබඳ අනුශාසකත්වය සිදු කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝව් හි ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කොට මහනුවරින් ඇරඹි බෞද්ධ මාධ්‍යාලයේ සියලු ශාඛාවන්හි කටයුතු සොයා බලමින් කටයුතු කරන ඒ වගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරය හොබවන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක හිමිපාණන් වහන්සේ අපි සාදු නාද පවතමින් අද වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. දවස් සති මාස ගෙවී ගියා. ඒ වගේම නිදි වර්ජිතව මේ සම්බෝධි වෙහෙරේ කාලය ගත වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේට අතිශයම අවිවේකී කාලයක් ගත වුණේ. ඒ අවිවේකී කාලයේ උවත් ස්වාමින් වහන්සේ මේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යමින් මේ ධර්ම කාරණාවන් අපට පැහැදිලි කර දුන්නා. ගිය සතියේ අපි සාකච්ඡා කළ සූත්‍රය නිමාවටපත් කරලා අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සංයුක්ත නිකායේ වංගීස සංයුත්තේ වංගීස වග්ගයේ කොණ්ඩඤ්ඤ සූත්‍රය අද මාතෘකාව බවට පත් කරගනිමින් ඊටාම වටිනා සූත්‍රයක් වගේම අටුවාවේ තාම දීර්ඝ විස්තරයක් මේ පිළිබඳව සඳහන් වෙනවා. එහෙමනම් අපි ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු සූත්‍ර දේශනාව පෙළ දහමේ සඳහන් වන ආකාරය පැහැදිලි කර දෙමින් මේ ධම් සාකච්ඡාව ආරම්භ කරන්න අවසරයි නායක හාමුදුරුවනේ. සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි, තාම වටිනා සාරාණීය පින්කමක් සිද්ධ කරලා අපේ පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කොට අප හැම දිනමත් මහා පිං කඳක් රැස් කරගෙන සිටින වෙලාවේ
ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට අපි තවත් දවසක් සවිස්තරාත්මකව ඒ පුණ්‍යානුමෝදනාව සිද්ධ කළ යුතු නිසා කල් තබාගෙන අපි අද දවසේ සෝදානම් වෙන්නේ අපේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්න. වංගීස සංයුක්තයේ වංගීස වග්ගයේ නවවන සූත්‍ර දේශනාව බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සූත්‍ර පිටකයට අයිති සංයුක්ත නිකායේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. හරියට මතක් කළොත් එහෙම පිටු අංක 347. කොණ්ඩඤ්ඤ සූත්‍ර දේශනාව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මේ සූත්‍ර දේශනාවට අදාළව පෙළ දේශනාවෙහි සඳහන් සූත්‍ර දේශනාව මුලින්ම සාකච්ඡා කරමු වෙනදා වගේම මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනකොට හැම දිනාටම සිහි වෙනවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි සංඝ ශාසනයෙහි පළමුවෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න වාසනාවන්ත වුණු භාග්‍ය සම්පන්න වුණු මහරහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අපි කියන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා. තවත් විදිහකට බැලුවාම මේවැනි සූත්‍ර දේශනා ශ්‍රවණය කරනකොට ධර්ම ශ්‍රවණයට කැමැති පින්නතුන් පැය 24 මුළුල්ලෙහිම බෞද්ධ නාලිකා ඔස්සේත් ධර්ම ශ්‍රවණය කරන නිසා නිරන්තරයෙන්ම නිතර ශ්‍රවණය කළ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ අතරේ අපිට ශ්‍රවණය කරන්නට ලැබෙනවා අලුත් ධර්ම කාරණා. ඒ අලුතෙන්ම එහෙම නැත්නම් පෙර නොයසූ ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ සතුට තවදුරටත් වඩා වර්ධනය වෙනවා ධර්ම ශ්‍රවණය කරන්න කැමති අයගේ. එවැනි ධර්ම දේශනාවක් තමයි එහෙම නැත්නම් සූත්‍ර දේශනාවක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එක් කාලයක භාග්‍යතුන් වහන්සේ රජගහනුවර සමීපෙහි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. ඒ කල්හි ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලකින්ම භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියහ. එතකොට මේ මහරහතන් වහන්සේ ටික කාලයක් ගියාට පස්සේ තමයි නැවත මේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ දීර්ඝ කාලයකින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනකොට ඒ ඇතිවෙච්ච සතුට මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ හමුවේ මතක් කරන්නේ පෙන්වන්නේ. එළඹ භාග්‍යතුන් වහන්සේ පාමුල හිසින් වැටි භාග්‍යතුන් වහන්සේ පාමුවෙන් සිඹිත්. ඒතර බලන්නට ඕනේ මහරහතන් වහන්සේ නමක් වෙලත් නේද? මහරහතන් වහන්සේ නමක් වෙලත් දැන් භාග්‍යතුන් වහන්සේගේ පාකම සිඹිනවා. පාකම සිඹිමින් තමයි මේ වන්දනා කරන්නේ. අතින්ද පිරිමදිත්. එතකොට අතින් පිරිමැද මැද සිඹිමින් වන්දනා කරනවා. ඒ වන්දනා කරන ගමන් කියනවා භාග්‍යතුන් වහන්සේ මම තමයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. මම කොණ්ඩඤ්ඤ වෙමි. සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ වෙමි නමද අස්වත්. එතකොට නමත් ඇහෙන්න සලස්සනවා. නමත් කියනවා. නම කිය තමයි මේ වන්දනා කරන්නේ. ඒකල්ලි ආයුෂ්මත් වංගීස තෙරණුන්ට මේ අදහස පහළ වුණා.
මේ ආයුෂ්මත් අඤ්ඤා කොණ්ණඤ්ඤ තෙරණුවෝ බොහෝ කලකින් භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියහ. දැන් නිතරම කෙනෙක් මුණ ගැහෙනවා නම් එතන ලොකු ඒ විදිහට හැඟීමක් දැනෙන්නේ නැහනේ. ඉතින් මේ විදිහට මේ මහරහතන් වහන්සේ බොහෝ කාලකින් මුණ ගැහෙන නිසා ඒ බව වංගීස හාමුදුරුවෝ දැනගන්න. එළඹ භාග්‍යතුන් වහන්සේ පාමුල හිසින් වැටි භාග්‍යතුන් වහන්සේගේ පාමුවෙන් සිඹි. ඒතර සිඹිමින් අතින්ද පිරිනමින් මේ සිද්ධ කරන ක්‍රියාව ඒ විදිහට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මෙහෙම කියනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට මේ විදිහට අර නමදේ විදිහට අස්වමින් තමයි වන්දනා කරන්න කියන බව ඒ විදිහට මේ වංගීස හාමුදුරුවෝ දකිනවා. මම භාග්‍යතුන් වහන්සේ හමුෙහි සුදුසු ගාථායෙන් ආයුෂ්මත් අඤ්ඤා කොණ්ණඤ්ඤ තෙරුන් තෙනිඳුන් පසස්නන්නේ මේ නම් ඊතා යෙහිකැයි මේ අදහස විය. එතකොට අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේ පිළිබඳව මේ විදිහට කියමින් ඒ ගුණ වර්ණනා කරමින් මම ප්‍රශංසා කරන්නම්. මම ප්‍රශංසා කරන්නද කියලා භාග්‍යතුන් වහන්සේගේ අහන. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්තිවරතමේ හුනස්නෙන් නැගිට උත්තරාසංගයේ එකස් කොට භාග්‍යතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යතුන් වහන්සේට මේ විදිහට කියනවා. ඒ කියන්නේ දෙපට සිවුර එකත් පසකට අරගෙන මේ විදිහට ඇඳිලි බැඳගෙන වන්දනා කරගෙන අහනවා භාග්‍යතුන් වහන්සේ මට වැටෙහි සුගතයන් වහන්සේ මට වැටෙහි මේ සැලකලේය වංගීස තට වැටෙහිවායි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. එතකොට මේ විදිහට ප්‍රශංසා කරන්න ඕනේ කියලා ප්‍රශංසා කර යුතු අවස්ථාවක් කියලා මට වැටහෙනවා. නේද? මේ අවස්ථාව ප්‍රශංසා කටයුතු අවස්ථාවක්. වර්ණනා කරන්න ඕනේ අවස්ථාවක් කියලා ඒ විදිහට වංගීස හාමුදුරන්ට වැටහුණා කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා ඒ වෙලාවේ දේශනා කරනවා. ඔව් මන් දන්නවා ඔබට වැටහුණා කියලා. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්තවිරතෙමේ සුදුසු ගාථා වලින් භාගතුන් වහන්සේ හමුෙහි අඤ්ඤා කොණ්ණඤ්ඤ තෙරුන් පැසසීය එතකොට ප්‍රශංසාවටපත් කරන ගාථා වලින් පළවෙනි ගාථාව තමයි එතකොට බුද්ධානු බුද්ධෝ සෝ තේරෝ කොණ්ණඤ්ඤෝ තිබ්බනික්කමෝ ලාභී සුඛ විහාරාණං විවේකාණං අභිනසෝ. එතකොට ඒකේ තේරුම තමයි ගාථාවේ බුදුහුට පසුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධානුබුද්ධෝ බහල වීරිය ඇති ඒ කොණ්ණඤ්ඤ තෙරණුවෝ සුඛ විහරණ ඇති චිත්ත විවේකයෙන් නිතර ලබන සුළුය. එතකොට පළවෙනි ගාථාවේ අදහස තමයි බුද්ධානුබුද්ධෝ. එතකොට කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට ලැබිච්ච ඒ විදියට නම තමයි ගෞරව නාමය තමයි එතකොට බුද්ධානුබුද්ධෝ කියලා කියන්නේ. නේද? ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයං භූඥාණයෙන් අවබෝධ කරගන්න. කියන්නේ කාගෙන්වත් ගුරු උපදේශයක් නැතුව භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඉන් අනතුරුව අසංඛ්‍ය ගණන් මහරහතන් වහන්සේලා නේද? ගණන් කරන්නවත් බැරි මහරහතන් වහන්සේලා අතරින් බුද්ධ ශාසනයක පළමුවෙන්ම
මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න කොයිතරම් වාසනාවක් තියෙන්න ඕනද? කොයිතරම් වාසනාවක් තියෙන්නට ඕනද? ඒ වාසනාව හිමි රහතන් වහන්සේ තමයි එතකොට අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. ඒ නිසා ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. මොකක් කියලාද? බුද්ධානුබුද්ධෝ කියලා. එතකොට ඒ විදිහට බුද්ධානුබුද්ධ වූ බහල වීරිය ඇති. එතකොට බහුල කියලා ගන්නත් පුළුවන්, බොහෝ කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බහලුවා කියලා කියන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි නැවත වීරිය වඩන්න අවශ්‍ය නැති නිසා. නේද? වීරිය වඩලා අවසන් කළා. ඒ නිසා ආපහු නැවත වීරිය වඩන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඒ කොණ්ණඤ්ඤ තෙරණුවෝ සුඛ විහරණ ඇති. බොහොම පහසු විහරණ පහසුවෙන් වාසය කරනවා. ඒ කියන්නේ බොහොම සරලව නේද? බොහොම සරලව ඒ විදිහට ජීවිතයක් තමයි ඒ විදිහට වාසය කරන්නේ. චිත්ත විවේකයෙන් නිතරම ලබන සුළුය. චිත්ත විවේකය කියලා කියන එක දැන් එතකොට විවේකය කියලා කියනකොට මහරහතන් වහන්සේ නමක් හැටියට චිත්ත විවේකය ලබලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් විවේක තුනෙන් කායික විවේකයේ නිතරම ලබනවා. ඒකට හේතුව තමයි ප්‍රාන්ත සේනාසනයක් ඇසුරු කරන නිසා ගමට නොලංවද ඒ වගේම නුදුරුද නොලංව සහ නුදුරු ළඟත් නැහැ දුරත් නැහැ. මේ විදිහට ප්‍රාන්ත සේනාසනයක් ආශ්‍රය කරන නිසා දායකයන්ගේ කටයුතු නැහැ. නේද? දායකයන් ගොඩාක් කටයුතු තියෙනෝනේ ස්වාමීන් වහන්සේලාට. දේශනිම පටන් ගත්තාම පූජාවේ ඉඳලා දන් වැළඳීමට අනතුරුව දන් වැළඳීමට කලින් පුණ්‍යානුමෝදනාව නේද? එතනින් පස්සේ උදෑසන යම් කිසි ආකාරයකින් මේ නැකත් වලාවල් වලට එක එක දේවල් තියෙනවනේ නේද? ඒ දේවල් තියෙනවා. ඊට පස්සේ සෙත් පිරිත් තියෙනවා නේද? සෙත් පිරිත් දේශනාවන් තියෙනවා. ඊළඟට දානේ තියෙනවා. ඊළඟට පාංශුකුල කටයුතු තියෙනවා නේ? සවස් භාගයේ පිරිත් දේශනාවන් තියෙනවා. ඒ ආකාරයේ නොඑක් විදිහේ කටයුතු ඊට අමතරව එක එක උත්සව වලට සහ සම්බන්ධ වෙන්න තියෙනවා. එවැනි නොයෙකුත් කටයුතු. ඒ කටයුතු මේ මහරහතන් වහන්සේ බාරගන්නේ නැහැ කියලා කියන එක නෙවෙයි. ඒ පිනට ලැබෙන්නේ නැහැ. ඒ පිනට ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම විවේකයට සුදුසුයි. අපි ගත්තොත් එහෙනම් මේ ණයක්නේ ගෙවන්නේ චමිල්. නේද? හැමෝම මේ ණයක් තමයි ගෙවන්නේ. එතකොට කෙනෙකුට සහාය වෙනවා කියලා කියන්නේ කෙනෙක් උපකාර කෙනකින් ලබන්නත් කෙනෙකුට උපකාර කරන්නත් ඒ වෙන්නේ ණය තමයි මේ ගෙවන්නේ. නේද? මේ හැම ආකාරයකින්ම ණය ගෙවන්නේ. ඉතින් ණය ගෙවපු මහරහතන් වහන්සේලාට මේ විදිහට ඇතිවන්නේ නැහැ. අපි කෙනෙක් හිතමු අපි සාමාන්‍ය සරලම උදාහරණයක් ගත්තොත් අපි කියමු කෙනෙකුට පිරිත් නූලක් ගැට ගහගන්න එනවා කියලා. නේද? අපි හිතන දැන් අපිට මේ පිරිත් නූල ගැට ගහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් අපිට ඇති වෙනවා සංවේගයක්. මේකට වෙලාවක් තිබුණ නැහැ නේ කියලා සංවේගයක් ඇති වෙනවනේ. එහෙම සංවේගයක්වත් ඇති වෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් හේදෙන්නේ නැහැ. ඒක පිනක්. නේද? ඒක පිනක්. ඒතර බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්නේ කල්පනා වෙන්නේ අනේ මේ නිකම්ම ඉන්නවා නේද? මෙච්චර කටයුතු තියෙද්දි තවත් ස්වාමීන් වහන්සේලා මහන්සියලා වැඩ කරනවා නේද? මහන්සියලා නොයෙකුත් විදිහේ කටයුතු කරනවා, සාසනික කටයුතු කරනවා.
මේ ස්වාමීන් වහන්සේලා විවේකයෙන් ඉන්නවා. එහෙමනේ හිතන්නේ. එහෙම නෙවෙයි හිතන්න ඕනේ. මේක කර්මානුරූපෝ ධර්මානුරූපෝ ඇති වෙන සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ නිසා දැන් අපි දන්නවා බක්කුල මහරහතන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේත් අවුරුදු ඒ විදිහට 80ක් නේද? අවුරුදු 80ක් ඒ විදිහට ගිහි ජීවිතය ගත කළා. පැවිදි ජීවිතයත් අවුරුදු 80ක් ගත කළානේ. ඒතකොට ඒ ගත කරපු පැවිදි ජීවිතේ අවුරුදු 80ක් තුල කවදාවත් ධර්ම දේශනාවක් සිද්ධ කළා නැහැ. ඒ කියන්නේ දේශනාවක් සිද්ධ කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඊළඟට ඒ ආකාරයෙන් බලනකොට මේ එහෙම අවස්ථාව ඒ ආකාරයෙන් ලැබිලා තියෙන්නේ ණය ගෙවලා තිබුණ නිසා. ණය ගෙවලා තිබුණ නිසා. ඉතින් ඒ වගේම මේ කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේටත් කායික විවේකයේ උපරිමයේ තිබුණා. චිත්ත විවේකයෙන් බහුලව වාසය කරා කියලා කියන්නේ ධ්‍යාන සෝයෙන් වාසය කරා කියලා කියන එක. රූප ධ්‍යාන, අරූප ධ්‍යාන උපදවාගෙන වැඩ සිටපු නිසා නිරන්තරයෙන්ම ඒ චිත්ත විවේකයේ ලබා ගත්තා. සමාපatti සෝයෙන් වැඩ සිටියා. ඒ වගේම ඒ ආකාරයෙන් නිතරම චිත්ත විවේකයෙන් බහුලව වාසය කරා කියලා කියන එක තමයි අපේ වංගීස හාමුදුරුවෝ ප්‍රශංසා කරන්නේ. ඒ ආකාරයෙන්. දෙවෙනි ගාථාවෙන් සඳහන් වෙනවා ශ්‍රාසෝ ශාසනකාරී වූ ශ්‍රාවකයෙකු විසින් යමක් ලැබිය යුතුද අප්‍රමාදීව හික්මෙන්නා වූ උන්වහන්සේ විසින් ඒ සියල්ලම ලබන ලදී. එතන ශ්‍රාස්ත්‍රෝ ශාසනකාරී ඒ විදිහට යම්කිසි ශාස්ත්‍රඥ වහන්සේ නමක් හමුවේ යම්කිසි ප්‍රතිලාභයක් නේද? යම්කිසි ප්‍රතිලාභයක් ලැබිය යුතු නම් ඒ ප්‍රතිලාභය අප්‍රමාදීව ලබාගත් මහරහතන් වහන්සේ නමක් තමයි එතකොට මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අපි දන්නවා දැන් පළමුවෙන්ම ගොඩාක් වෙහෙසුණානේ සිද්ධාර්ථ කුමාරයත් එක්ක නේද? යාළුවෝ විදිහට හරියට වෙහෙසුණා. ඒ වගේම අපේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේත් අවුරුදු 6ක් මේ විදිහට දුෂ්කරක්‍රියා කරද්දී මේ අය දුෂ්කරක්‍රියා කළා නේද? බොහෝ සෙයින් දුෂ්කරක්‍රියා කළා. ඒ දුෂ්කර ක්‍රියාව සිද්ධ කළේ අප්‍රමාදීව. අප්‍රමාදීව සිද්ධ කළේ. ඒ වගේම තමයි ඉන් අනතුරුව ඒ විදිහට මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ අර විදිහට මේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලා හමුවේ ධ්‍යාන උපදවගෙන නේද සමාපatti උපදවගෙන කටයුතු කළානේ. එවැනිම ඒ ආකාරයෙන්ම සමාපatti උපදවා ගන්නට ගිහි අවදීම හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ඉන් අනතුරුව බොහෝම අප්‍රමාදීව කටයුතු කරපු නිසා ඒ ආකාරයෙන් අප්‍රමාදීව කටයුතු කරපු නිසා ශාස්ත්‍රීය ශාසනය තුළ ශ්‍රාවකයෙකු විසින් ලැබිය යුතු උච්චතම අවස්ථාවට පත් වුණා. උච්චතම අවස්ථාවට පත් වුණා කියන එක තමයි මේ දෙවෙනි ගාථාවේ කියවේ. ඊළඟට සඳහන් වෙන තුන්වෙනි ගාථාවේ මහත් ආනුභාව ඇති ත්‍රිවිද්‍යා ඇති චේතෝපරිය ඥානෙහි දක්ෂ වූ බුද්ධ පුත්‍ර වූ කොණ්ණඤ්ඤ තෙරණුවෝ ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපා වඳිත්. එතකොට මහානුභාව සම්පන්නයි. මහානුභාව සම්පන්නයි. ආනුභාව සම්පන්නයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ කාය සම්පත්තිය ගත්තත් නේද? ඊළඟට ධර්මකාය සම්පත්තිය ගත්තත් මහානුභාව සම්පන්නයි. මහා ඍද්ධි සම්පන්නයි. ඒ වගේම ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. අපි ගත්තොත් එහෙම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතුප්පාත ඥානෙ,
නේද? ආසවක්ඛේ ඥානෙ ඒ ඥානයන්ගෙන් යුක්තයි වගේම තමයි චේතෝපරිය ඥානෙන් යුක්තයි. ඒතර කෙනෙකුගේ සිත් ඒ විදිහට දකින්න පුළුවන්කම ලැබෙනවා වගේම විශේෂයෙන්ම අනිකුත් අයගේ මේ අර අපේ භාග්‍යතුන් වහන්සේට තිබුණා වගේ අනිත් අයගේ ඒ විදිහට සිත්වල තියෙන කෙලෙස් ධර්මයන් මොන වගේද මොන විදිහේ කර්මයන් සිද්ධ කරලා තියෙනවද කියලා పూర్ව කර්ම ස්වභාවයන් දැකලා ඒ විදිහට අනුශාසනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි බුද්ධ පුත්‍ර වූ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපා සිඹිත් භාගතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරලා පිරිමැදලා සිඹිමින් තමයි මේ වන්දනා කරන්නේ කියලා අන්න අර ඒ මහානුභාව සම්පන්න අවස්ථාව ඊටාම් පුණ්‍යවන්ත අවස්ථාව වර්ණනා කළා ගාථා ප්‍රධාන වශයෙන් ගාථා ත්‍රිත්වයකින්. ඒක තමයි මේ පෙළ දේශනාවේ සඳහන් වෙන්නේ ගාථා තුන ගාථා ත්‍රිත්වය තමයි මේ විදිහට සඳහන් වෙන්නේ පෙළ ගාථාවේ. පෙළ සූත්‍ර දේශනාවේ. එහෙමයි නායක හඳුරන්නේ. රජකහනුවර වේළුවනාරාමයේහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාලයකට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ ආකාරයෙන් වන්දනා කරපු අසිරිමත් මොහොත කිසිදු පැකලීමකින් තොරව ඒ මොහොතේම සුදුසු අවස්ථාවයයි සිතා මේ වංගීස තෙරුන් වහන්සේ වර්ණනා කරනවා. ඒ පිළිබඳවයි සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ. ඊට පරිබාහිරව එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන කාරණාව ඊටාම විග්‍රහ කරලා අටුවාවේ සඳහන් වෙනවා කියන කාරණාව අපි මුලින් මතක් කරපු නිසා දැන් අපි නායක ස්වාමීන් වහන්සේට අටුවාව විස්තර කර දෙන්න ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ විදිහට තමයි සවිස්තරව අටුවා දේශනාව තුළ සඳහන් වෙන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ පළමුවෙන් ධර්මයේ දැනගත් බැවින් මෙසේ ගන්නා ලද නම් ඇති තෙරුන් වහන්සේ. එතකොට පෙර නොයසූ ධර්මයක් තමයි අසන්න ලැබුණේ. පෙර නොයසූ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් පෙර නොයසූ ධර්මය පළමුවෙන්ම ලබාගත්තායි කියලා කියන්න තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ කියලා හඳුන්වන්නේ. ඒ නම යෙදিলা තියෙන්නේ. ඊළඟට සඳහන් වෙනවා ඒ අවස්ථාව සඳහන් වෙනවානේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව තුළ නේද? ඒ විදිහ සඳහන් වෙනවා. ඊළඟට සඳහන් වෙනවා සුචිරස්සේව කොපමණ කල් ගත වීමක්ද? දැන් කොච්චර කාලයකට පස්සේද මේ මුණ ගැහුනේ කියලා සඳහන් වෙනවා. අවුරුදු 12කට පස්සේ කියලා සඳහන් වෙනවා. එතකොට ඒ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැසීමෙන් පස්සේ අවුරුදු 12කට පස්සේ තමයි දැන් මේ ආයෙ මුණ ගැහෙන්නේ. මෙපමණ කලක් කොහේ විසුවේද? කොහෙද වාසය කළේ? චත්තදන්ත වනයෙහි තමයි ඒ විදිහට වැඩ ඉන්නේ. මන්දාකිනි පොකුණු තෙර පසේ බුදුවරුන් වසන ස්ථානයෙහි තමයි වාසය කළ තියෙන්නේ වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට අබුද්ධෝත්පාද කාලවල නේද? අබුද්ධෝත්පාද කාලවල මේ ගන්තෙර මන්දාකිනි ගන්තෙර පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න තැන තමයි වැඩ සිටියේ. ඒ වගේම තමයි මක්නිසාද ඇයි මේ විදිහට වැඩ හිටියේ? ඒ වගේම අවුරුදු 12ක් ඇයි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනේ නැත්තේ? ඒකට හේතුව සඳහන් වෙනවා. විහාර ගරුක බව නිසාය. එතකොට අනිකුත් සියලුම මහරහතන් වහන්සේලාට ඒ කියන්නේ අනිකුත් සියලුම ශ්‍රාවකයන්ට අනිකුත් භික්ෂු මහා සංඝ රත්නයට
ආදර්ශයක් වීමේ ආදර්ශමත් වීමේ පළමු මහරහතන් වහන්සේ තමයි එතකොට. නේද? කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ නිසාම තමයි ඒ විදිහට මේ ඝන සංඝාරාමික කියලා කියන සඳහන් වන ආකාරයට මේ ඝනයා කෙරෙන් වෙන් වෙනවා. කියන පිරිසක් අතර ඉන්නේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන්ම ගරු කිරීමක් විදිහට තමයි මේ විදිහට තනිව වාසය කරන්නේ. ඒ වගේම තමයි විහාර ගරුක බව. ඉතින් අපි දන්නවනේ සේනාසනයක් වුණාට පස්සේ ලොකු පහසුකම් නැහැ. නේද? සාල ලොකු පහසුකම් නැහැ. ඒ පහසුකම් බාහිර වශයෙන් කොයිතරම් සකස් කරලා තිබුණත් ඒ විදිහට සේනාසනයක් ගත්තාම එහෙම නැත්නම් කුටි සේනාසනයක් ගත්තාම ඊළඟට පැම් පොකුණු ආදි වශයෙන් නේද? ඒ අවශ්‍ය සියලු පහසුකම් ස්වභාවිකව හැදිලා තියෙන්නේ. නේද? ඒ ස්වභාවික පරිසරයේ ඒ තත්වයන් විඳිමින් තමයි වාසය කරන්නේ. ඒ වගේම තමයි උන්වහන්සේ ප්‍රඥාවන්ත මහා ශ්‍රාවකයාය. පළමුවෙන්ම මහා ප්‍රඥාන් වහන්සේලාගෙන් පළමු රහතන් වහන්සේ නම තමයි කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ මෙන් මුන්වහන්සේගේ ගුණද දසදහසක් සක්වල දෙව් මිනිසුන් අතර පැතිරී තිබේ. දෙව් මිනිස්සු තථාගතයන් වහන්සේ වෙත ගොස් සුවඳ මල්මාලා ආදීන් පූජා කොට අග්‍ර ධර්මය ප්‍රතිවේද කළ ශ්‍රාවකයන් වහන්සේ නිරතුරුවම තෙරුන් වෙත පැමිණ පූජා කරත්. ළඟට පැමිණිය උනට ද සුදුසු ධර්ම කතා හෝ පිළිසඳර හෝ කළ යුත්තේ වෙයි. තෙරුන් වහන්සේද විහාර ගරුකය. එහින්මය ප්‍රපංචයක් ප්‍රමාද බාධකයක් මෙන් සිටි. මෙසේ විහාර ගරුක භාවයෙන් එහි ගොස් විසූහ. එතකොට දසදහසක් සක්වල සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ආදී කොට ඇති සියලුම බ්‍රහ්මයන් දෙවි දේවතාවුන් වහන්සේලා මේ මහරහතන් වහන්සේ ගැන දන්නවා. නේද? ඒ කියන්නේ තවත් අවශේෂ මහා සංඝරත්නයේ පසු කාලීනව බිහි වුණු මහා රහතන් වහන්සේලාගේ නම් දන්නේ නැහැ. නේද? දන්නේ නැහෙනි. නමුත් කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ නම දන්නවා. කවුද පළමුවෙන්ම මේ ධර්මය අවබෝධ කරගත්තේ කියන කාරණේ දන්නවා. නේද? ඒ වගේම තමයි ඒ නාමය පැතිරිලා රැව්පිලි රැව් දුන්න බවක් තමයි ඒ විදිහට මේ වර්ණාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි අපේ භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නට ඇවිල්ලා පිරිස ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම දායකවොත් මුණ ගැහිලා මේ මල් මාලා ආදීන් පුදු පූජා පවත්වනවා. නේද? එතකොට අපි දැන් ඒ ස්වභාවය තමයි ඇත්තටම දැන් කෙනෙක් මුණ ගැහුණත් අර මල් කලමක් එහෙම දෙන්නේ. නේද? කියන්නේ ඒ සතුට ප්‍රකාශද රාජ්‍ය නායකයෝ නේ? ඒ විදිහට මේ වෙන මොන හරි දෙයක් ගිහිලා දෙන්න පුළුවන් නේ චමිල්. නේද? තවත් වටිනා දේවල් දෙන්න පුළුවන්. ඒ තවත් වටිනා දේවල් දෙන්න කලින් මල් මාලා තමයි පළඳවන්නේ හෝ මේ පිරිනමන්නේ. ඉතින් මේ අවස්ථාව අපේ කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ විශාල පිරිසක් මේ විදිහට නිරතුරුවම ඇවිල්ලා මල් පූජා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පිළිසඳර කතා කරලා දහම් කතාවක් හරි එහෙම නැත්නම් පිළිසඳර කතාවක් හරි සිද්ධ කරලා සනසලා තමයි යවන්නේ. පිරිස යවන්නේ. ඒ වගේම දැන් මේ தত্ত্বය
නිතරම තිබුණොත් එහෙම, ඒ කියන්නේ විශාල පිරිසක් මුණ ගැහිලා නිරන්තරයෙන් මේ කාර්ය බහුල වුණොත් එහෙම නේද? කාර්ය බහුලත්වයේ තිබුණොත් එහෙම ඒක විශේෂයෙන්ම අනිකුත් ස්වාමීන් වහන්සේලාට ඒක ලොකු ආදර්ශයක් වෙන්නේ නැහැ. කියන්නේ නිතරම කතා කරනවා නේද? දැන් මේ කතාව ධර්ම කතාවක් වුණාට අනිකුත් අයගේ කතාව ධර්ම කතාවක් වෙන්නේ නැහැ. නිකන් සමහරලාට ආගියේ ගමන් තොරතුරු හරි එහෙම කියලා නේද? ධර්මානුකූල කතාවක් වෙන්නේ නැති නිසා ඒක නිවනට බාධාවක් වෙන නිසා අර හැම දෙයකින්ම පුළුවන් තරම් ඈත් වෙලා කටයුතු කරන්න මේ වග බලා ගත්තා කියලා කියන එක තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. ඒක සඳහන් වෙන්නේ විහාරගරුක භාවය කියලා කියන එක. විහාර කියලා කියන්නේ එතකොට විහාරයේම කියලා කියන එක නෙවෙයි. විහාරය කියලා කියන්නේ වාසය කරන තැන කියන එකනේ. නේද? අපි ආරණ්‍ය සේනාසනයක් හරි එහෙම නැත්නම් රුක් මුලක් හරි ශූන්‍යාගාරයක් හරි ඒ විදිහේ භෞතික දෙයකින් අපි ඔක ඒ විදිහට මේ නම් කළාට සංඥාවක් අපේ හිතට ආවට විහරණය කියලා කියන එක තමයි විහාරය කියලා කියන්නේ. එතකොට වාසය කරන තැන බාහිර පරිසරය කොහොම වුණත් විහරණය කියලා කියන එක ඊටාම වැදගත්. තවත් කාරණයකි භික්ෂාචාර වේලාවෙහි සියලු ශ්‍රාවකයෝ වස්පිලිවෙලින් යත් ධර්ම දේශනා කාලයේහි මධ්‍ය ස්ථානයක මැද අලංකාර කරන ලද බුද්ධාසනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටින කල්හි දකුණු අත පැත්තේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වම් අත පැත්තේ මොගලන් මහා තෙරණුවෝත් අසුන්ගෙන සිටිති. උන්වහන්සේලාට පිටුපස අඤ්ඤා කොණ්ණඤ්ඤ තෙරණුවනට ආසන පනවති. ඒක ධර්මතාවයක් වෙනවා එතකොට. නේද? ඒතර දෙපස නෙවෙයි පිටිපස්සෙන් ආසනේ පැනවෙන්නේ. ආසනේ පැනවෙන්නේ. සෙසු භික්ෂූහු උන්වහන්සේලා පිරිවරා වැඩ සිටිති. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා පිරිවරා වැඩ සිටින. දැන් එතකොට බලනකොට දෙපැත්තෙන් වැඩ ඉන්නවා. දැන් ඉස්සරහින් වැඩ ඉන්න බෑනේ. නේද? එතකොට තුන් පැත්තෙන් ආවරණය වෙලා තුන් පැත්තෙන් වැඩ සිටින අතරේ අනිකුත් සීලමු ස්වාමීන් වහන්සේලාට ආසන පැනවෙන්නේ ඊට පිටුපසින්. ඒ වගේම තමයි සෙසු භික්ෂූහු උන්වහන්සේලා පිරිවරා වැඩ සිටිති. දෑගසව්වෝ අග්ග ධර්මය ප්‍රතිවේද කළ බැවින්ද මහලු බව නිසාද තෙරුන් කෙරෙහි ගෞරව සහිත වූවාහු තෙරුන් මහා බ්‍රහ්මයාමෙන් ගිනිසිලුවක් මෙන් සර්පයකු මෙන්ද සිතන්නාහු දුරාසනයෙහි දූරයට හිමි අසුනේහි සිටිමින් තැවෙත් ලැජ්ජාවෙත් තෙරණුවෝ මෙසේ සිතති. මුන්වහන්සේලා විසින් දූරාසන පිණිස අසංඛ්‍ය කල්ප ලක්ෂයකට අධික කාලයක් පාරමී පුරන ලදී. උන්වහන්සේලා දැන් දුරාසනයේ වැඩ සිටින්නාහු මා ගැන තැවෙති ලැජ්ජාවති. උන්වහන්සේලාට පහසු විහරණයක් කරන්නෙමි. එතකොට දැන් අර ඒ විදිහට ප්‍රාන්ත සේනාසන ආශ්‍රය කරන්නේ ඒ නිසා කියලා කියනවා. නේද? දැන් එතකොට අර විදිහට බලනකොට අර වැඩ ඉන්නකොට වයෝවෘද්ධ මහා රහතන් වහන්සේ නමක් අර විදිහට පිටිපස්සේ ආසනයේ වැඩ ඉන්නවා දකිනකොට අනිත් අයට යම් කිසි විදිහකින් ඒ දකින අයට යම් කිසි ආකාරයකින් සිත්වීමක් ඇති වෙන්න පුළුවන්. නේද? ඇයි මේ දෙනම වහන්සේලා දෙපැත්තෙන් වැඩ සිටිනවා වයෝවෘද්ධ මහා රහතන් වහන්සේ නමක් පිටිපස්සෙන් වැඩ සිටිනවා. මේ දර්ශනීය දකිනකොට යම් කිසි සංවේගයක් ඒ කියන්නේ දුකක් කනගාටුවක් ඒ වගේ ඇති වෙන්න පුළුවන්. නේද? ඒ නිසා තමයි ප්‍රාන්ත සේනාසන ආශ්‍රය කරන්නේ. නිරන්තරයෙන් ආශ්‍රය කරන්නේ. ඒ කියන්නේ භික්ෂු මහා සංඝ රත්නයේ මැදට වඩින්නේ මැදයට වඩින්නේ නැත්තේ. තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවේ තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි මම චද්දන්ත වනයේහි විසීමට කැමැත්තෙමි
පැවසූහ. නමුත් එක දවසක් පළමුවෙන්ම අවසර ලබා ගන්නවා බුදුරජාණන් වහන්සේගෙන් මම මේ විදිහට මම කැමති අර චද්දන්ත වනේ වැඩ සිටිනට කියලා. බුදුහු අනුමත කළහ. තෙරුන් වහන්සේ සේනාසනයේ නවා තබා කලින් වැඩ හිටිය සේනාසනයේ ඔක්කොම කොට්ටමෙට්ට ටික ඔක්කොම නවලා පිළිවෙල කරලා පාසිවුරු රැගෙන චද්දන්ත වනයෙහි මන්දාකිනි ඉවුරට වැඩියහ. පෙර පසේ බුදුරුන්ගේ සිරිතට අනුව ඇති කරනගත් පුරුද්ද සහිත 8000ක් ඇත්වූ තෙරුන් දැකලාම අපගේ පින් කෙතට පැමිණිය යැයි නියවලින් තනකොළ නොමැති සක්මන් මළුවක් කොට ආවරණ සාකා ගෙනවිත් තෙරුණට වාසය කිරීමට ස්ථානයක් සකස් කොට වතාවත් කොට සියල්ලෝම එක් රැස්ව මෙසේ සාකච්ඡා කළහ. බලන්නකො නේද? එදාම ආශ්චර්යමත් අවස්ථාවක් නේ. ඉතින් මේ කරන්නේ කවුද? ඇත්තු කරන්නේ. එතකොට 8000ක් ඇත්තු කියලා කියනවා. 8000ක් ඇත්තු තෙරුන් වහන්සේ දැකලාම බලන්නකො. ඒ ගන්තරේ ඒ විදිහට සක්මන් මළුවක් සකස් කරා කියලා කියනවා. ඊළඟට වතාවත් කොට සියල්ලෝම එක් රැස්ව ඉඳින් අපි මොහු තෙරුණට කළ යුතු දේ කරන්නේය. මොහු මේ දේ කරන්නේ යයි ජීවිස ගනිමු. එතන මම මේ ටික කරන්නම් නේද? මම මේ කටයුත්ත කරන්නම් කියලා ඔන්න බෙදාගත්තා. වගකීම් ටික පවරගත්තා. තෙරුන් වහන්සේ බොහෝ නෑයින් සිටින ගමට ගියාක් මෙන් මනවින් සෝදන ලද පාත්‍රයෙන් යුතු යනු ඇත. දාන මුරය බැගින් උන්වහන්සේ හා ගිවිසගත්තෙමු. තුර දම් පිළිගන්නන්නේ කවුද? ඇත්තෝ. එක් අයගේ මුරය ආකල අන්‍යයන් විසින්ද ප්‍රමාද නොවිය යුතු යැයි මුර තබා ගත්තහ. කෙනෙක් ප්‍රමාද වුණොත් එහෙම තවත් කෙනෙක් ඒක සපුරනවා. එහෙම කතිකා කරගත්තා. මුරයට පැමිණි හස්තියා හිමිදිරියෙන්ම තෙරුණට මුවදෝනා වතුරද දැහැටි කූරුද තබයි වතාවත් කරයි. නේද? කොයිතරම් පුණ්‍යවන්ත අවස්ථාවක්ද බලන්නකෝ. මන්දාකිනී නම් වූ මේ විල යොදුන් 50ක් වේ. එතකොට මේ විල යොදුන් 50ක් යොදුනක් කියන්නේ එතකොට සතමු 16ක් සතමු 16 50ක් නේද? එහි යොදුන් 25ක් පමණ වූ තැන දිය සෙවල හෝ පනක හෝ නැත. පලිඟුවන් ජලයම වේ. භාගයක්ම කොටස් නේද? භාගයක්ම වෙන්නට පලිඟුවන් වතුර තමයි ජලය තමයි පිහිටලා තියෙන්නේ. ඉන්න ඔබට ඉඟටිය ප්‍රමාණ වූ ජලයෙහි අඩ යොදුනක් පැතිරි සුදු නෙළුම් වනය යොදුන් 50ක් වූ විල වටකොට සිටියහ. ඉන් අනතුරුව එපමණ මහත රන් නෙළුම් වනයයි. ඉන් ඔබට රන් කුමුදු වනයයි. ඉන් අනතුරුව සුදු කුමුදු වනයයි. ඉන් අනතුරුව නිලපුල් වනයයි. ඉන් අනතුරුව රතු පුල් වනයයි. ඉන් අනතුරුව සුවඳ රත් සල් වනයයි. ඉන් අනතුරුව කැකිරි ලබු කොමඩු ආදී මිහිරි රසයෙන් යොත් වැල් ඵලය. ඒ විදිහට විල වටකොට තිබුණු ස්වභාවය. ඉන් අනතුරුව අඩයොදුනක් පැතිරි
උක් වනයක්. එහි පුවක් ගසක කඳ ප්‍රමාණ වූ උක් ගහක් තියෙනවලු. මේ උක් ගසක් හරියට මේ දැන් තියෙන උක් ගස් වගේ නෙවෙයි නේද? පුවක් කඳක් වගේ කියලා කියන එක උක් ගසක්. ඉන් අනතුරුව කෙසෙල් වනය. එයින් ගෙඩි දෙකක් කන්නෝ වෙහෙසටපත් වෙති. බලන්නකො ගෙඩි දෙකක් කෑවොත් වෙහෙසටපත් වෙනවා කියලා කියනවා. ඊළඟට ඉන් අනතුරුව හැලියක් පමණ ගෙඩි ඇති කොස් වනයයි. ඉන් පසු අඹ වනය. ඉන් පසු දඹ වනය. ඉන් අනතුරුව දිවුල් වනයයි. කෙටියෙන්ම ඒ විලෙහි කෑයුතු ඵලයක් නම් නැතයි නොකිව යුතුය. එතකොට නැති ඵලයක් නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසානේ අර 8000ක් ඇත්තුන්ට දානේ පූජා කරන්න අවස්ථාව සැලසුනේ. ඉතින් එක එක ඇත්තු එක එක ඵල අරන් ඇවිල්ලා තමයි පූජා කරලා තියෙන්නේ. ඊළඟට සල් පිපෙන කල්හි වාතය රේණු වැටි නංවා පියුම්බිල කොළවල හෙලයි. එහි ජලය බින්දු වී වැටේ. ඉන්පසු හිරු රැස් ගින්නෙන් රත් වී රත්තුණු යකඩ ගුලියක් මෙන් වේ. එය පුෂ්කර මදුවේ නමි. එය තෙරුන් වහන්සේට ගෙනවිත් දෙති. නෙළුඹු දැලි නගුලිස පමණ වේ. එයද නලයක් පමණ වූ කිරිවේ. එය ගෙනවිත් දෙති. නෙළුම් ඇට දැන් එතකොට අර අපි දැන් ගන්න එක එක ගස්වල කිරි වර්ග ගන්නවනේ නේද? එතකොට සාමාන්‍යයෙන් ඒ කිරි වර්ග තමයි පූජා කරලා තියෙන්නේ. ඒකට අපි ගත්තොත් එහෙම අනිත් කිරි වර්ග වලට මේ අපි දැන් ওই සත්තුන්ගේ ගන්න කිරි වෙනුවට ඒ වගේ කිරි තමයි පානය කරලා තියෙන්නේ. පූජා කරලා තියෙන්නේ. එතකොට මිරිකනකොට කිරි තමයි මිරිකලා තියෙන්නේ. ඊළඟට සකුරු සමග යොදා දෙති. උක්දඬු ගල්තලාවේ තබා පයින් පාගති. එයින් යුස ගලාවිත් ගල් වලේ පුරවා අවුවෙන් රත් වී කිරි ගරුඬ ගුලියක් මෙන් වෙති. තවාන්නකො නේද? හකුරු හදලා තියෙන විදිහ. එයගෙන විද්දෙති. කොස්, කෙසෙල්, අඹගෙඩි ආදී ගැන කතාවක්ම නැත. මොන කතාවද කියලා කියනවා. ඊළඟට කෛලාස පර්වතයේහි නාගදත්ත නම් දිව්‍ය පුත්‍රයෙක් වසයි. තෙරුන් වහන්සේ කලින් කල ඔහුගේ විමන් දොරට යනසේක. හේ අලුත් ගිතෙල් නෙළුම් රේණු පැණි සුණු සහිතව දිය මද කිරිබතින් පාත්‍රයේ පුරවා දෙයි. හේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි වර්ෂ 20000ක් සුවඳ ගෙතෙලින් යොත් කිරි සලාකයක් දුන්නේය. එහින් ඕට මේ භෝජනය ඇතිවේ. ඒ පිනට පහළ වෙන භෝජනයක් ඒ. තේරුණාද? එතකොට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පූජා කරපු පිනේ ප්‍රතිඵලය තමයි ආනිසංසය තමයි ඒ විදිහට කිරිබතක් සකස් වෙන්නේ නේද? ඊළඟට මෙසේ තෙරුන් වහන්සේ 12 වසක් වැස තමාගේ ආයු සංස්කාර බලනසේක් ආයු ගෙවි ගිය බැව් දැන කොතන පිරිනිවන් පාන්නෙමි දැයි සිතා ඇතුන් විසින් මාහට 12 වසරක් උපස්ථාන කරමින් දුෂ්කර දෙයක් කරන ලදී. අවුරුදු 12ක් මට උපස්ථාන කරා. බුදුරජාණන් වහන්සේ ලවා අනුදන්වාගෙන ඔවුන් සමීපයෙහි පිරිනිවන් පාන්නේ මෙහි අහසින් භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිය. අහසින් දැන් පැමිණ වැඩම කරලා තියෙන්නේ. දැන් ওই සමහර රහතන් වහන්සේලා දැන් ඉන්න රහතන් වහන්සේලා ඉන්නවනේ.
දැන් ඉන්න රහතන් වහන්සේලා කියනවානේ උඩින් යන්න බැහැ කියලා. නේද? ඒකයි. එයින් සුචිරස්සේව යේන භගවා තේන උපසංකමේ කියන ලදී. නාමංච කුමක් නිසා නාමය අස්සයිද? සමහරු තෙරුන් වහන්සේ දනිති. සමහරු තෙරුන් වහන්සේ නොදනිති. එහිදී තෙරුන් වහන්සේ මෙසේ සිතූහ. යමෙක් මා නොහඳුනන්නාහුද ඔව්හු බුදුරජාණන් වහන්සේ සමග පිරිසඳෙහි යෙදෙන සුදු හිස කෙස් ඇති වක ගැසුණු ගොනස්සක් මෙන් නැමුණු මේ මහල්ලා කවරෙක්දැයි සිත දූෂ්‍ය කරගන්නාහුය. නේද? කවුද මේ වක ගැහිච්ච කෙනා කියලා මේ දන්නේ නැතුව මේ අකුසලයක් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට අස්සන්නේ. ඒතර අනිත් අයට ඇහෙන්නයි මේ කියන්නේ. ඔහු අපාය පුරවන්නෝ වෙති. එතකොට ඒ වගේ මහරහතන් වහන්සේ නමකට යම් කිසි කෙනෙක් අරුම ගානේ දිවි කෙනෙක් හරි බලන් ඉඳලා ඒ දිවි කෙනාගෙන් දිව්‍ය ආත්මේ චුත වෙලා ගිහිල්ලා අපායට වැටුනොත් නේද? එතකොට එහෙම ඒ බලාගෙන හිටපු පිරිස කොච්චරද කියලා මේ කියන්නේ. අපායේ පිරෙනවලු ඒ වගේ පිරිස. එහෙම අකුසල කරගත්තොත් එහෙම. ඊළඟට යමෙක් මා දනිද්ද ඔහු දසදහසක් සක්වල බුදුන් වහන්සේ මෙන් ප්‍රසිද්ධ මහා ශ්‍රාවකයන් වහන්සේ සිත පහදාගත්තාහුය. ඔව්හු දෙව්ලෝ යන්නාහු වෙත් සත්වයන්ගේ අපාමග වසා දෙව්ලෝ මග අරෝමින් නම ඇස්වීම සිද්ධ කරයි. බලන්නකො නේද? එතකොට මේ මහරහතන් වහන්සේ කියලා දැනගන්න අයගේ එතකොට දැන් කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ නම එදා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා මේ දක්වාම අවුරුදු 2000 ගාණක් කී වතාවක් කියවෙන්නේ නැද්ද? අපි ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කරනකොට කී වතාවක් කියලා තියෙනවා. ඊය වගේ ඒ කියපු අය අනිවාර්යයෙන්ම දිවි ලෝකෙට ගිහිල්ලානේ. නේද? ඒකයි මේ කියන්නේ. අපි හැමෝටම සමාවෙන්නේ. ඒ වගේම මේ මොහොතේත් අපි මේ සූත්‍ර දේශනාවට සවන් දෙද්දිත් මේ පිළිබඳව ඉතාම පරිස්සමින් ශ්‍රවණය කරන්න ඕනේ නේද? දසදහසක් දෙනෙක් අහනවනේ. එහෙමයි. නේද? එහෙමයි. ඔව්. බුද්ධානුබුද්ධෝ බුදුන් වහන්සේ පළමුව සත්‍ය සතර අවබෝධ කළසේක. පසුව මේ තෙරුන් වහන්සේය. එයින් බුද්ධානුබුද්ධෝ බුද්ධ අනුබුද්ධයයි කියනු ලැබේ. ඊළඟට තිබ්බ නික්කමෝ බලවත් වීරිය ඇති. විවේකානං විවේක තුනේ තේවිජ්ජෝ චේතෝ පරියාය කෝවිදෝ අභිඤ්ඤා සය අතර සතරක් කියයි. එහින් සෙසු දෙක නොකියන ලදී. තෙරුන් වහන්සේ ෂට් අභිඥා ඇත්තාහුම වෙත්. මේ ගාථා අවසානයේ පිරිස සංසුන් වූහ. පිරිස සංසුන් වූ බැව් දැන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග පිරිසඳර කතා පවත්වා ස්වාමීනි මාගේ ආයු සංස්කාරය ගෙවි ගොසිනි. ඒතර දැන් බලනවනේ නේද? බලලා බැලුවා ආයු සංස්කාරයේ ගෙවිලා. ඒ නිසා භාගතුන් වහන්සේ මොන ගහන්න ඕනේ කියලා තමයි දැන් මේ වැඩම කළේ. පිරිනුවන් පාන් නෙමි. පරිනිර්වාණ කාලය අනුදැන වදාළ මැනවි. කොණ්ඩඤ්ඤේනි. කොතන පිරිනිවන් පාන්නේහිද? කොතනද පිරිනිවන් පාන්න කැමති කියලාත් අහනවා. ස්වාමීනි මාගේ උපස්ථායකයන් වන ඇතුන් විසින් දුෂ්කර කාර්යයක් කරන ලද්දේය. ඇත්තු තමයි දුෂ්කරම කාර්යය කළේ. නේද? මම අවුරුදු 12ක් තිස්සේම රැක බලාගත්තා. උපස්ථාන කළා. ඔවුන් සමීපෙහිම ඒ විදිහට පින්නම් පාන්න කියලා අනුදැන වදාරලා අනුමැතිය ලබා ගත්තා. තෙරුන් වහන්සේ බුදුන් පැදගුණු කොට ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා ස්වාමීනි ඒ මාගේ පෙර වූ පළමු දැක්මයි. දැන් අවසාන දැක්මයි. නේද? කලින් මුලින්ම දැක්ක අවස්ථාව සහ
මුලින් දැකම අවස්ථාව සහ අවසානයේ දැක්ක අවස්ථාව සිහි කරගත්තා. මහජනයා වැළපෙද්දී බුදුන් වහන්සේ වැඳ පිටත්ව දැන් මෙතන අර විශේෂයෙන්ම අපේ වංගී සහමුදුරු විතරක් නෙවෙයි වැඩ ඉන්නේ. සීල වික්ෂුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඊළඟට උපාසක උපාසිකාවොත් ඉන්නවා නේද? ඒ පිරිස සියලෝම දෙනා කඳුළු සැලුවා කියලා කියනවා. ශෝක දැන් මෙතෙන්දී මහජනයා වැළපෙද්දී බුදුරජාණන් වහන්සේ වැඳ පිටත්ව දොරටුවෙහි සිටිමින් ශෝක නොකරව කියලා කියනවා. කනගාටු වෙන්න එපා කියලා කියනවා. නොවැළපෙව් වැළපෙන්න එපා කියලා කියනවා. බුදුන් වහන්සේලා වැඩ සිටියා හෝ බුද්ධ ශ්‍රාවකයන් වැඩ සිටියා හෝ වේවායි උපන් සංස්කාරයෝ නොබිඳෙන්නාහු නම් නොවේති. ඒතර බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයන් සියලුම දෙනාම සාරහතන් වහන්සේලා සියලුම දෙනා පින්වම් පෑවා දාරනවා. නේද? මේක ධර්මතාවයක්. මේක තමයි ස්වභාවය කියලා අර හැමදෙනාම අස්වැසුවා. අස්වැසලා මහජනයාට අවවාද කොට මහජනයා බලා සිටියේදීම අහසට නැග මන්දාකිණි තීරයේ බැස විලෙහි නා හැඳ පෙරවා. එතකොට විලෙන් නා පැන් පහසු වෙලා නේද? ආපහු සිරු පොරවගෙන උත්තරාසංග කලසේ දැන් අර විදිහට මේ දෙපට සිවුරත් ඒ විදිහට තුන් සිවුරෙන්ම සම්පූර්ණ වෙලා සයනාසන නවා තබා සේනාසනයත් සම්පූර්ණයෙන්ම නවලා දාලා නේද? නවලා දාලා ඵල සමාපත්තියෙන් යාම තුන ඉක්මවා ඵල සමාපත්තිය සම්බන්ධලා යාමයන් තුනම වාසය කළා කියලා කියනවා. පූර්ව යාම, මධ්‍යම යාමයේ, පසුළු යාමයේ නේද? තුන් යාමේම ඉක්මවලා හිමිදිරි කාලයේම පින්වම් පෑසේක. තෙරුන් වහන්සේගේ පරිනිර්වාණයත් සමග හිමවතේ සියලු වෘක්ෂයෝ මල් වලින් හා ගෙඩි වලින් නැමුණාහ. එතකොට ඒ ප්‍රදේශයේම තිබුණු ගස්වල තියෙන මල් ඒ ගස් පූජා කරා කියලා කියනවා. ගෙඩි පූජා කරා කියලා කියනවා. මුරේ හිමි හස්තියා තෙරුන් පිරිනිවි බැව් නොදන්නේ හිමිදිරියේම මුව දෙවීම් දිය. එතකොට මෝන සෝදා ගන්න දිය අරගෙන එනවා. දැහැටි කූරු තබා වතාවත් කොට අනුභව කළ යුතු ඵලගෙන විත් තබා සක්මණ කෙලවර සිටියේ. එදාට දානේ මුර හිමි ඇත. ඒ විදිහට ඒ වතාවත් ටික කරනවා. හේ හිරු නැගීම තෙක් තෙරුන්ගේ නික්මීමක් නොදත්තේ කිම පෙර ආර්යයන් වහන්සේ හිමිදිරියේම සක්මන් කරති මෝදවති අද පන්සලේ නුදු නොනික් මෙහි නැති කුටියේ දොර ඇර බලන්නේ තෙරුන් හිටි ලෙසම හිඳුනු දැක හොඬවැල දිගහැර පිරිමැද ආස්වාස ප්‍රස්වාස පරීක්ෂා කරන්නේ ඒවාහි පැවැත්මක් නොමැති බව දැන නේද? තෙරුන් වහන්සේ පිරිනිවී යයි හොඬවැල මුවෙන් රුවා මහා හඬින් හැඬීය. මුළු හිමවතම එක නින්නාද විය. ඇත්තු 8000ක් රැස්ව තෙරුන් වහන්සේගේ ජේෂ්ඨ හස්තියාගේ කුම්භයෙන් වඩා හිඳුවා සුපිෂ්පිත වෘක්ෂ ශාඛාවන් ගෙන පිරිවරා මුළු හිමවතම සැරිසරා තම ස්ථානයට පැමිණියහ. සක්‍රයා විශ්වකර්මයා ඇමතියහ.
එතකොට සක්‍ර දේවේන්ද්‍රයාත් විශ්වකර්ම දෙවියේ පුත්‍රයා අමතනවා. පුත අපගේ වැඩිමහල් සොහයුරා පිරිනිවේය. සත්කාර කරන්නෙමු. නව යොදුන් රන් මුවා කූටාගාරයක් මහල් නිවසක් මවලා හේ එසේ කොට තෙරුන් වහන්සේ එහි හොවා හස්තීනට දුන්නේය. ඔව්හු මහත් නිවස උසුලා යොදුන් 3000ක් ඇති හිමවතට යලි යලිත් හෙළූහ. ඔවුන් අතින් ආකාශ දේවතාවෝ එයගෙන පුණ්‍ය සැනකෙලියක් කළහ. ඉන්පසු වැස්සවලාහක සීතවලාහක උෂ්ණවලාහක චතුර් මහරජික තාවතින්ස යන මේ ආකාරයට බ්‍රහ්ම ලෝකයේ දක්වා කූටාගාරයේ ගියේය. අර කූටාගාරය ඔසෝලා අරගෙන යනවා නේද? බ්‍රහ්ම ලෝකයේ දක්වාම. බ්‍රහ්මය යලි ඒ දෙවියන්ටද ආදී පිළිවෙලට හස්තීනටම කූටාගාරය දුන්හ. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ කූටාගාරය අරගෙන ගිහිල්ලා නැවත දිව්‍ය තලයේ ඉඳලා නැවත මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මනුෂ්‍ය ලෝකයේ තර හස්තීන් අතටම කූටාගාරය දෙනවා. එක් දේවතාවෙක් ඇඟිලි 4ක් පමණ වූ සඳුන් ගැට රැගෙන ආයේය. ඇඟිලි 4ක් නේද? ඇඟිලි 4ක් ප්‍රමාණයට සඳුන් ගැට අරගෙන ආවා කියලා කියනවා. දැන් දවන්නනේ යන්නේ. ඊළඟට චිතකය නව යොදුනක් විය. යොදුන් 9ක්ලු චිතකය. කූටාගාරය චිතකයට නැංවූහ. දැන් චිතකයට අර කූටාගාරේ නංවනවා. නංවලා 500ක් භික්ෂූහු අහසින් පැමිණ මුළු රෑ සජ්ජායනා කළහ. අනුරුද්ධ තෙරුන් වහන්සේ ධර්ම කතා පැවැත්වූහ. එදා ධර්ම දේශනා පවත්වලා තියෙන්නේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ. බොහෝ දේවතාවුන්ටද ධර්මාභිසමය විය. පසුදින අරුණෝදය ගමනය වේලාවෙහිම චිතකේ නිවා දෑසමන් පොහොට්ටුවල වර්ණය ඇති 13ගේ පෙරහන් කඩක් පුරවා 13 වහන්සේලා පෙරහන් කඩකට අරගෙන පෙරහන් කඩක් වගේ අරගෙන බුදුරජාණන් වහන්සේ නික්මී වේලුවන විහාරයේ දොරටුවට සම්ප්‍රාප්ත වූ කල්හි ගෙනවිත් බුදුරජාණන් වහන්සේ හස්තේ තැවුවලු. බුදුරජාණන් වහන්සේ ධාතු පෙරහරගෙන පොළවට අත දිග හැරීසේක මහ පොළොව බිඳී රිදී බුබුලක් සම චෛත්‍යයක් මත වූහ. බුදුන් වහන්සේ ස්වකීය හස්තේහිම චෛත්‍යයේහි ධාතු නිදන් කළසේක. අදත් ඒ චෛත්‍ය පවතී කියලා කියනවා. සයන්ස කොහෙද වැඩ ඉන්නේ චෛත්‍ය රාජයන් වහන්සේ? ඒ චෛත්‍ය රාජයන් වහන්සේ එහෙමයි. අපි ඊළඟට මේ මුණගෙහි චෛත්‍ය රාජයන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා. එහෙමයි. අද ඊටාම අසිරිමත් කතාවක්. මේ කතාව මේ අහගෙන ඉද්දි අවසානය කොයි විදිහට සකස් වෙනවද කියන කාරණාව හිතනවටත් වඩා ඒක අහගෙන ඉන්න පුදුමාකාර හැඟීමක් හිතට දැනුණා. ඇත්තටම මේ අපිට මේ වෙලාවේ මතක් කරන්න තියෙන කාරණාව තමයි අපිට සමහර අවස්ථාවක මේ චිත්ත රූප ඇසට හිතනවා මේක අපි දැකලා තියෙනවද කියලා. ඒ හා සමානව අපිට මේ කතාව මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ඒ අසිරිමත් කතා පුවත ගෞරවනීය ස්වාමින් වහන්සේ විස්තර කර දෙන්නට යෙදුණා. ඉතින් තාම අසිරිමත් කතා පුවතක් අවසානයේදී
දැන් භාග්‍යවතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙවතාවයි අපේ හාමුදුරනේ දැක තිබුණේ. දැන් අපි නම් කැමති භාග්‍යවතුන් වහන්සේ ළඟම දැවටිලා රැඳී ඉන්න. ඒ තරම් අත්හැරීමක් සිදු කරන්නට තරම් උන්වහන්සේට හැකියාවක් ලැබුණා. අපි වැඩසටහන අවසන් කරන්නටත් දැන් කාල වේලාව පැමිණ තිබෙන නිසා මේ වැඩසටහනටත් අවසානයක් ලබා දිය යුතු නිසා අවසන් වශයෙන් ධර්ම කාරණා කිහිපය විග්‍රහ කර දෙන්නට ඔබ වහන්සේට ආරාධනා කරනවා. මේ සූත්‍ර දේශනාවෙන් අපේ ජීවිතයට ළඟා කරගන්නට ඕනේ කුමක්ද කියන කාරණාව මතක් කර දෙන්න. ඒ මහරහතන් වහන්සේලා දැන් ඇත්තටම දැන් කෙනෙක් දැන් මේම සමීපයට ඇවිල්ලා ඒ විදිහට වන්දනාමාන කරනවා, චමිල් මතක් කළා වගේ ප්‍රදක්ෂිනා කරනවා, වන්දනා කරනවා, නිතර යනවා එනවා. ඒ වගේ නොවුනාට ඒ පේනුනේ නැති වුණාට දිවසින් වඩිනවනේ. එහෙමයි. දිවසින් වඩිනවා. එයාකට වන්දනා කරනවා. අවුරුදු 12ක් ඔය විදිහට ඈත් වෙලා වැඩ හිටියා කියලා කිව්වට ඒ අවස්ථාවේදී ඒ සෑම අවස්ථාවකදීම වන්දනාමාන කිරීම ඒ විදිහට සිද්ධ කරනවා. ඉර්ධියෙන් වන්දනා කරනවීම සිද්ධ කරනවා. ඉතින් මේ අනුව අපිට පැහැදිලි මේ විදිහට මේ දේශනා පෙළ දේශනාවේ අපිට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙන්නේ නැහෙනි. එහෙමයි. පෙළේ ওই කරුණු ටික නැහෙනි. ඒ නිසා අර අටුවා දේශනා ප්‍රතික්ෂේප කරන අයට කොයිතරම් පවක්ද කියලා තෙන් තේරෙනවා. නේද? වැටෙනවා මොනතරම් පාප කර්මයක්ද මේ කරගන්නේ කියලා. කී දෙනෙක් මේ පාප කර්මයට සමාදම් කරනවද? කී දෙනෙක්ගේ දිව්‍ය ලෝකයේ නිවන් මඟ ඇහිරීමක්ද කරන්නේ මේ? ඒ කියන්නේ නොදැන කරන දෙයක්. නේද? නොදැන කරන දෙයක්. ඒ නිසා පැහැදිලි හැමෝටම පැහැදිලි මේ කරුණ කාරණා. අපි ගත්තොත් එහෙම රහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් කෙනෙක් පැවිදි වෙලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රහතුන් වහන්සේ නමක් අද කාලේ හැටියට නම් එහෙම පහළ වුණා නේද? එහෙම නිකම් පින්නුවම් පාලා එහෙම සිද්ධ වුණා විතර එහෙම හිතනවට වඩා කොයිතරම් ආශ්චර්යමත් ඒ විදිහට කාරණාද මේ කාරණා. ඒ නිසා කෙනෙකුගේ පූර්වාත් භාවයන් පිළිබඳව සඳහන් වෙන්නේ දැන් අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පූර්වාත් භාවයන් සඳහන් වෙන්නේ ඒ අටුවා දේශනා තුල තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් දැන් අර 8000ක් හස්තීන් ගැන අපි දැන් මේ ඇත්තටම දැන් පසුගියදා අපේ නනුගමේ ඇත්රාජා නැති වුණා. නේද? ඉතින් ඒ තරම් කොයිතරම් වාසනාවන්ත හස්තියෙක්ද? ඉතින් ඒ නිසා මේ හස්තීන් සතුන් බවට පත් වෙලා මේ බුද්ධ උපස්ථානයේට සංඝ උපස්ථානයේට හෝ එහෙම නැත්නම් ඒ දර්ශනීයට පවා ඒ විදියට පැමිණෙන්නේ ඒ සත්වයෝ පූර්වාත් භාවයන් වල සිද්ධ කරගත්ත කර්මානුරූප ඒ විදියට පින්කම් නිසා කියලා තමයි අපිට දැන් මේ තුලින් පැහැදිලි වෙන්නේ. ඒ නිසා කිසිම සත්වයකට හිංසාවක් කරන්නට එපා කියලා කියන එක තමයි මේ කියන්නේ. නේද? අතන සඳහන් වුණානේ හස්ති රාජයෝ පමණක් නෙවෙයිනේ ඒ වනයේ හිටපු අනිත් සත්තු නේද? ඊ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ආකාරයනේ. ඒ නිසා බැලුවහම මේ සත්ත්ව හිංසනයෙන් වළකිනවායි කියලා කියන්නේ දැන් ওই හස්තීන් ගැන ওই විදිහට සඳහන් වුණාට ඒ හස්තීන් පවා පූර්වාත් භාවයන් වල වෙනත් ආත්භාවයන් ලබලා තියෙනවා. අපේ හැමදෙනාමත් එහෙමයි. ඒ නිසා අර විශේෂයෙන්ම කර්මානුරූපව සිටිය යුතු කරුණු කාරණා රාශියක් මේ තුල අන්තර්ගත වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ධර්ම කාරණා අවබෝධ කරගෙන තේරුම් අරගෙන අපි මහන්සි ගන්නට ඕනේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ වගේම කවදා හරි ඒ කියන්නේ බොහෝම ඉක්මන් භවයකදී මේ ආත්භාවය නම් ගොඩාක් හොඳයි. බොහෝම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් වූ පරිපූර්ණ වූ පරිනිර්වාණයට පත්වන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරගනිමු. සාදු 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 සාදු. ඉතින් අපි ආරාධනා කරනවා මේ දේශනාව තවත් පැය කිහිපයකින් අන්තර්ජාලයට එක්වනවා.
මේ සූත්‍ර දේශනාවේ නමින් කතංසු ලබතේ පඤ්ඤාම් ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන මාතෘකා කරගෙන කොණ්ඩඤ්ඤ සූත්‍ර දේශනාව සංයුත නිකායේ මේ සඳහන් වන. ඉතින් අපි ආරාධනා කරන නැවත වතාවක් ඒ නරඹලා ඔබේ මේ ශ්‍රද්ධාව උද්දීපනය කරගන්න, ඒ වගේම අවබෝධයේ ජීවිතයට සමීප කරගන්න කොයිතරම්ද මේ මහරතන් වහන්සේලාගේ ගුණ කියන කාරණාව දැනගෙන ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි එහෙමනම් ලබන සතියේ යලිත් ඔබ හැම වෙන අපේක්ෂාවෙන් සමගන්න සූදානම් වෙන්නේ කාල වේලාව ගත වුවත් මේ සම්පූර්ණ සූත්‍ර දේශනාවම පෙළ පොතේ සහ අටුවාවේ සඳහන් වන කාරණා ඊටාම සරලව අපට කියා දුන් කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් ප්‍රාස්ටෝවී ඩෙක්ටිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව බෞද්ධ නාලිකාවේ සියලු ශාඛාවන්හි කටයුතු සොයා බලන ඒ වගේම අපගේ ඉංග්‍රීසි දහම් පාසලේ විදුහල්පති දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තවත් ශක්තිමත්ව මේ ශාසනය ශෝභාමාන කරන්නට ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. අපි යලිත් ලබන සඳුදා වෙන අපේක්ෂාවෙන් වැඩසටහන් නිමාවටපත් කරනවා. මෙතෙන් සිට ඔබට ඊළඟ දේශනාව ශ්‍රවණය කරන්නට පුළුවන්. පින්වත් ඔබ හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?